ආයිබෝවන් මම අද ඔයාලට භාග පාඩම පැහැදිලි කර දෙන්නයි මේ හදන්නේ. අපස සාපේල විභාගයට පළමුවන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළමුවන ගාන විදියට භාග ගැටලුවක් විසඳන්න අපිට තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය මූලික දැනුම අපි 6 ශ්‍රේණියේ සිටම පදනමක් විදිහට එන භාගවල ඉගෙනුම් න්‍යායන් ටික තමයි 11 ශ්‍රේණියේදී සමස්තයක් විදිහට ගැටලුවට ඇතුළත් කර තිබෙන්නේ. ඉතින් මේ වෙන විටත් සමහරට ඔබට මේ භාග ගැටලුව විසඳීමේදී යම් ගැටලු වලට මුහුණ දෙනවා ඇති. මම ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී දැකලා තියෙනවා ගොඩාක් දරුවෝ පළවෙනි භාග ප්‍රශ්නේ පළවෙනි අණු කොටසට පිළිතුරු නිවැරදි ලියනවා. නමුත් එතනින් පස්සෙ ඔවුන්ගේ පිළිතුර නිවැරදි නැහැ. ඔවුන්ගේ ගැටලුව විසඳන ආකාරය නිවැරදි නැහැ. ඉතින් ඒක නිසා මම අද ඔබට පහසුවෙන්ම භාග සංකල්ප ටික පැහැදිලි කර දෙන්නම්. මේක මම හිතනවා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්ට වැදගත් වෙයි කියලා. භාගයක් කියන්නේ සම්පූර්ණ රූපයකින් නැත්නම් සම්පූර්ණ ඒකකයකින් කොටසක්. එතකොට අපි 6 ශ්‍රේණියේදී භාග වර්ග කිහිපයක් ඉගෙන ගන්න. මම එකෙන් වලට වඩා වැදගත් වෙන භාග ගැන කතා කරන්න. පළවෙනි එක තමයි අපි ඒකක භාග. ඒකක භාග කියන්නේ ලවයේ සංඛ්‍යාව. එතකොට අපි දන්නවා භාගයක ඉරට පහළින් ලියන්නේ හරය, ඉරට ඉහළින් ලියන්නේ ලවය. ලවයේ සංඛ්‍යාව එක වෙන ඕනෑම භාගයක් අපි ඒකක භාගයක් විදිහට තමයි සලකන්නේ. ඒකක භාග. ඒ වගේම අපි නියම භාග කියලා 6 ශ්‍රේණියේදී තව භාග වර්ගයක් ඉගෙන ගන්නවා. නියම භාග. නියම භාග කියන්නේ ලවයේ සංඛ්‍යාව විශාල වන, හරයේ සංඛ්‍යාව කුඩා වන ඕනෑම භාගයක් අපි නියම භාගයක් විදිහට තමයි සලකන්නේ. මේක හරයේ සංඛ්‍යාව කොතරම් විශාල වුණත් ගැටලුවක් නැහැ අපිට. නමුත් හරයේ ලියන සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව කුඩා වෙන්න ඕන. එතකොට ඕනෑම ඒකක භාගයක් අනිවාර්යයෙන්ම නියම භාගයකුත් වෙනවා. ඒ වගේම ඔයාලා ඉගෙන ගන්නවා විෂම භාග. විෂම භාග කියන්නේ මේ නියම භාග කියන කතාවේ අනෙක් පැත්ත. ඒ කියන්නේ අපි ලියන හරයට වඩා ලවයේ සංඛ්‍යාව විශාලයි. ඒත් මේවට අපි කියන විෂමයි. මිනස් කියන වගේ අදහස එන්නේ තියෙන උතට 3න් 5 වගේ භාගයක්, 2න් 7 වගේ මේ වගේ ඕනෑම භාගයක් වෙන්න පුළුවන්. ඒත් මේවට අපි කියන්නේ විෂම භාග කියලා. මම හිතනවා දැන් ඒකක භාගයක් කියන්නේ ලවයේ සංඛ්‍යාව එකවන භාග, නියම භාග කියන්නේ ලවයට වඩා හරය විශාල භාග, විෂම භාග කියන්නේ ලවයේ විශාල වෙන හරය කුඩා වෙන භාග වලට. මම හිතනවා මේ භාග පිළිබඳ ඔබට යම් තේරුමක් ලැබෙන්නේ නැති. තුල්්‍ය භාග. තුල්්‍ය භාග කියන්නේ අපිට දෙන ලද භාගයට වටිනාකමෙන් සමාන නමුත් සංඛ්‍යාත්මකව වෙනස් වන භාග වලට අපි කියනවා තුල්්‍ය භාග කියලා. දැන් 2න් 3 භාගය ගත්තාම අපි මේකට තුල්්‍ය භාග සකස් කිරීමේදී අපිට පුළුවන් මේ ලවය සහ හරය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්්‍ය භාග සකස් කර ගන්න. දැන් 3න් 2 කියන භාගයට තුල්්‍ය භාගයක් මම ලවයත් හරයත් දෙකම 2කින් ගුණ කරොත් එහෙම මට හදාගන්න පුළුවන් 6න් 4 කියලා. එතකොට ඒ වගේම තවත් අවස්ථාවකදී මම ලිව්වොත් එහෙම 10න් 5 කියලා මේ 10න් 5ට තුල්්‍ය භාගයක් සකස් කරත්තේ අපිට පුළුවන් මේ ලවයේ හරය දෙකම එකම සංඛ්‍යාවකින් බෙදීමෙනුත් ලබා ගන්න. ගුණ කිරීමෙන් වගේම එකම සංඛ්‍යාවකින් බෙදීමෙනුත් අපිට තුල්්‍ය භාග සකස් කරගන්න පුළුවන්. එතකොට මේකෙදි අපේ අවශ්‍යතාවය අනුව භාග තුල්්‍ය භාග නිර්මාණය කරනවා නම් ගුණ කිරීමේ සංඛ්‍යාව අපිට තීරණය කරන්න වෙනවා. නමුත් අපිට දෙන ඕනෑම භාගයකට තුල්්‍ය භාගයක්
සකස් කරගන්න කිව්වොත් ලවයක් හරයක් දෙකම ඕනෑම සංඛ්‍යාවකින් අපිට ගුණ කරලා ලබා ගන්න පුළුවන්. ඒතර තුල්‍ය භාගයකදී විශේෂත්වය වෙන්නේ දෙන භාගයට අපි හදාගන්න භාගයේ වටිනාකම ඒ සංඛ්‍යා දෙකේ දෙන වටිනාකම වෙනසක් නැහැ. සමානයි. නමුත් සංඛ්‍යාත්මකව ඉලක්කම් දෙක පමණක් වෙනස් වෙනවා. භාගත් සමගම තවත් යෙදෙන තවත් විශේෂ සංඛ්‍යා වර්ගයක් වෙන අපි ඒකට කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එක්ක භාග සංඛ්‍යාවක් එකතු වෙලා තිබුණොතින් පූර්ණ සංඛ්‍යාවක් සමග භාග සංඛ්‍යාවක් තිබුණොත් අපි මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. මිශ්‍ර වෙලා තියෙන වගේ අදහසක්. එතන මේ භාගයක් අපි ප්‍රකාශ කරද්දී කියන්නේ ඉස්සලම් පූර්ණ සංඛ්‍යාව ප්‍රකාශ කරනවා. පස්සේ හරය ඊට පස්සේ ළඟට 1යි 7න් 2. දැන් මම තව එකක් හිතමු 3යි 5න් 4. ඉතින් මෙන්න මේ වගේ සංඛ්‍යා වලට අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. ඉතින් අපිට මිශ්‍ර සංඛ්‍යා ගැටළු විසඳීමේදී හම්බ වෙනවා. සමහර ගැටලුවක පිළිතුර ලැබුණාන් පස්සේ අපිට පිළිතුර සරලම ආකාරයෙන් දක්වද්දී මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න වෙනවා. අපි බලමු මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද විෂම භාගයක් බවට පත් කරගන්නේ කියලා. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිය. 3යි 2න් 1 මිශ්‍ර සංඛ්‍යාව කියන අපි විෂම භාගයක් කරන්න මේ පූර්ණ සංඛ්‍යාව මේ හරයෙන් අපි ගුණ කරන්න ඕන. ඒතර 3 වරක් 2 6යි. 6ට අපි මෙන්න මේ 7 ඉලක්කම එකතු කරනවා. එතකොට මෙතන 2න් 7 කියලා විෂම භාගය හැදෙනවා. මම නැවතත් කර්ත විදිය පැහැදිලි කරන්නම්. පූර්ණ සංඛ්‍යාව අපි හරේ සංඛ්‍යාවෙන් ගුණ කරලා එන උත්තරයට ලවයේ අගය එකතු කරනවා. මේකේ දෙවරක් 3 6යි. 6ට මේ ලවයේ ඉලක්කම එකතු කරා 7යි. අපි පොදු හරයේ විදිහට දෙන ලද භාගයේ හරයේ සංඛ්‍යාව ගන්නවා. එතකොට මේක 2න් 7 වෙනවා. මම තවත් උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 5යි 7න් 3. දැන් මේකෙදි අපිට 5 ගුණ කරන්න ඕන 7න්. ඊට 5 7 35යි. 35ට මේ 3 එකතු කරනවා. එතකොට 35ට 3ක් එකතු කරයි කියන්නේ 38ක් වෙනවා. එතකොට මේකේ මේ 5යි 7න් 3 කියන මිශ්‍ර සංඛ්‍යාවේ විෂම භාගය වෙන්නේ 7න් 38. දැන් අපි මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ විෂම භාගයක් දුන්නාම කොහොමද අපි මිශ්‍ර සංඛ්‍යාවක් බවට හදන්නේ කියලා බලමු. විෂම භාගයක් දෙනවා. ඔන්න මම විෂම භාගයක් විදිහට දාන්නම් 7න් 13. දැන් මේක විෂම භාගයක් අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න ඕන. එතකොට අපි මෙන්න මේ ලවයේ තියෙන සංඛ්‍යාව හරයෙන් බෙදනවා. يعني 13 දැන් මේ සංඛ්‍යාවේ හැටියට 13 බෙදනවා අපි 7න්. 13ට 7 ඒවා තියෙනවා එකක් වරක් 7 7යි මේක සාමාන්‍ය බෙදීම ක්‍රමය. අපි 13න් 7ක් අඩු කරනවා. ඒකට ඉතුරු 6යි. දැන් අපි මෙතන 7 ඒවා සම්පූර්ණ එකක් තිබුණා. ඒතර පූර්ණ සංඛ්‍යාව 1යි. තවත් ඉතුරු වුණා 6ක්. එතකොට කොටස් 7කින් 6ක් ඉතුරුයි කියන එක පෙන්වන්න 7න් 6යි කියලා ලියනවා. ඒතර 7න් 13 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරාම 1යි 7න් 6 කියලා යෙදෙනවා. අපි තව ගැටලුවක් විසඳලා බලමු. 3න් 16 මේ වගේ ගැටලුවක් 3න් 16 දැන් මොකද කරන්න ඕන අපි 16 බෙදන්න ඕන 3න් 16 බෙදනවා 3න්
16ට අපි දන්නවා එකට නෑ 16ට තුනේ ගොඩවල් තියෙනවා 5ක් 3 වරක් 5 15යි තවත් ඉතුරුයි 6න් 5ක් ගියාම 1යි මෙතන බිඳුව කියන්නේ එකක් ඉතුරු. එතකොට තුනේ ගොඩවල් 5ක් තිබුණා. එහෙනම් පූර්ණ සංඛ්‍යාව 5යි. තවත් තුනෙන් ඉතුරුයි එකක් 5යි 3න් 1. මම හිතනවා දැන් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිහත් විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිහත් ඔයාලට පැහැදිලි ඇති කියලා. මේක අපැහැදිලි නම් නැවත මෙය රීස්ටාර්ට් කර බලන්න. ඒකට සමහරට බොහෝ විට ඔබට මේ ගැටලුව निराකරණය කර ගන්න පුළුවන් වෙයි. හරි. දැන් බලන්න භාග එකතු කිරීම. භාග එකතු කිරීමේදී අපිට නීතියක් තියෙනවා. භාග එකතු කරන්න පුළුවන්නේ හරේ අගේ සමාන භාග විතරයි. එතකොට හරේ අසමාන භාග කියන්නේ එකතු කරන්න බැරිද? එහෙම නෑ. හරේ අසමාන භාග තිබුණොත් අපිට සිද්ධ වෙනවා හරය සමාන කරලා ඉවර වෙලා එකතු කරන්න. හරි. මම ඉස්සෙල්ලාම හරය සමාන භාග දෙකක් දාන්නම්. 5න් 2 තියෙනවා. දැන් බලන්න මේකේ හරය 5යි. මේකේ හරයත් 5යි. දැන් 5 එකතු කිරීම 5න් 1 එකතු කිරීම 5න් 2. එතකොට දැන් අපිට පේනවා මේ දෙකේම හරයන් දෙක සමානයි. ඒක නිසා අපිට පුළුවන් මේ භාග දෙක එකතු කරන්න. එතකොට අපි පොදු හරය විදිහට 5 කියලා ගන්නවා. ලවයේ සංඛ්‍යා දෙක එකතු කරනවා. මතක තියාගන්න කිසිම අවස්ථාවක මේ හරේ සංඛ්‍යාව එකතු කරන්නේ නැහැ. මොකද දරුවෝ ගොඩාක් වෙලාවට ඒ වගේ දේවල් කරනවා. ඒක වැරදි. ඉතින් අපි අනිවාර්යයෙන්ම හරේ සමාන නම් ඒ හරේ අගේ තමයි මෙතන ලියන්නේ වෙන මොනුත් කරන්නේ නැහැ. එතකොට අපි මෙන්න මේ එකට එකතු කරනවා 2. එතකොට අවසාන පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් 5න් 3යි කියලා. හරි. මම දැන් තව භාගයක් ලියන්නම්. 6න් 1ට එකතු කරන්න තියෙනවා 6න් 2ක්. හරය සමානයි. කිසි ගැටලුවක් නෑ අපිට. පොදු හරය 6 විදිහට ගත්තා. 1 එකතු කිරීම 2. ඒතර 1යි 2යි එකතු කරාම අපි දන්නවා 3යි. මෙතන හරය 6. 3න් 6 කියන උත්තරය නිවැරදි. නමුත් මේක අවසාන පිළිතුර විදිහට අපිට ගන්න බෑ. මොකද භාග ගැටලු වලදී නීතියක් තියෙනවා අපිට අවසාන පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න කියලා. ඉතින් ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ භාග තවදුරටත් සුළු කරන්න පුළුවන් නම් සුළු කරලා තියන්න ඕනේ. එතන මේකෙදි අපි භාගය තවදුරටත් මේ සංඛ්‍යා දෙක බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් අපි ඒකෙන් බෙදන්න ඕන. ඉතින් මේ සංඛ්‍යාව 3ෙන් බෙදන්න පුළුවන්. 3ේම 1යි 6ක් 3ෙන් බෙදනවා අපි 6ට 3ේම 2යි. මේකෙදි මතක තියාගන්න ලවය සහ හරය දෙකම එකම අගයකින් බෙදන්නත් ඕන. තුල්‍ය භාග සකස් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ අවසානම පිළිතුර වෙන්නේ අපිට දෙකෙන් එක කියන එක තමයි ලකුණක් පිළිනමන අවසාන පිළිතුර විදිහට බාරගන්නේ. අපි තව භාග ගැටලුවක් විසඳමු. අපිට තියෙනවා 4න් 1ට එකතු කරන්න 4න් 3ක්. දැන් හරය සමානයි ගැටලුවක් නැහැ. 4 කියලා ලියුවා. 1 එකතු කිරීම 3 ඒ කියන්නේ 4න් 4යි. මේ වගේ අවස්ථාවකදී එතන අපිට පැහැදිලිවම පේනවා මේ දෙකම 4න් බෙදෙන 1යි 1යි. ඒත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව අපි දන්න ඕනෑම පූර්ණ සංඛ්‍යාවක හරේ අගේ 1යි. ඉතින් මේකේ පිළිතුර විදිහට අපි 1 කියලා ලියනවා. මේ විදිහට ලියන්නේ නැහැ. අපි ඒක සාමාන්‍ය නීතියක්. ඒත් අපි දන්න ඕනෑම පූර්ණ සංඛ්‍යාවක හරේ අගේ 1. ඒත් මේ වගේ අවස්ථාවකදී අපි පිළිතුර විදිහට 1 කියලා ගන්න පුළුවන්. අපි දැන් තවත් ගැටලුවක් බලමු. හතෙන් 5ට එකතු කරන්න තියෙනවා 7න් 5ක්. හරය සමානයි. 5යි 5යි එකතු කරපුවම 10යි. 7න් 10. දැන් ඇවිත් තියෙන විෂම භාග අවස්ථාවක්.
ලවී සංඛ්‍යාව විශාලයි. දැන් අපි මේක පිළිතුර නෙවෙයි අපේ. එහෙනම් මේක තවදුරටත් අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන්. එතන මිශ්‍ර සංඛ්‍යාවක් කරද්දී 10ට 7 ගොඩවල් තියෙනවා 1ක්. එතකොට 4ක් 1 7යි 10න් 7ක් ගියා කියන්නේ තවත් ඉතුරු වෙනවා 3ක්. දැන් ඉතුරු වෙනවා 7න් කොටස් 3ක්. එතකොට උත්තරේ වෙන්නේ අපිට 1යි 7න් 3. දැන් අපි බලමු මිශ්‍ර සංඛ්‍යාවක් එක භාගයක් එකතු කරද්දී මොකද කරන්නේ කියලා. මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් පළමුවෙන්ම විෂම භාගයක් කරගන්නවා. 3 වරක් 1 3යි 3යි 2යි 5යි. 5 බෙදීම 3. ධන 3න් 2. එතකොට හරය 3යි. එහෙනම් 5යි 2යි එකතු කරපුවාම 7යි. දැන් අපේ අවසාන පිළිතුර විදිහට අපිට 7ට 3 ගොඩවල් තියෙනවා 2ක්. දෙවරක් 3 6යි. ඒ කියන්නේ 7න් 6ක් ගියාම තවත් ඉතුරු වෙනවා 1ක්. අපි බලමු මිශ්‍ර සංඛ්‍යා දෙකක්ම හරය සමාන මිශ්‍ර සංඛ්‍යා දෙකක්ම එකතු කරද්දී මොකද කරන්නේ කියලා. අපි ගමු. හරි. මේකේදී අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කරලා භාග සංඛ්‍යා එකතු කරලා ගන්නත් පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා මේ ක්‍රමය කියලා දෙන්න. 2යි 3යි එකතු කරපුවාම 2 එකතු කිරීම 3. ඊට පස්සේ අපි 1 එකතු කිරීම 6න් 4 කියලා ගන්නවා. එතකොට 2යි 3යි එකතු කරපුවාම 5යි. එතකොට 6 පොදු හරය 6 විදිහට ගත්තා. 4යි 1යි 5යි. අපිට මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. යමුත් සම්මාර අවස්ථාවලදී මෙතන දැන් මේ ගානේ ආවේ නැතිනට අපිට මෙතන විෂම භාගයක් නිර්මාණය වෙනවා. එහෙම වුණොත් එහෙම මෙන්න මේ භාගය තුල තියෙන පූර්ණ සංඛ්‍යා ප්‍රමාණය හොයාගෙන මේ ඉලක්කමට ඒ ගාන එකතු කරන්න ඕන. ඊට ඉතිරි භාගය තමයි මෙතන භාගයක් විදිහට ලියන්න ඕන. අපි ඉදිරියේදී ගැටලුවක් හම්බුනත් බලමු. අපි දෙවෙනි ක්‍රමයට මේක කොයි ගානකටත් ගැටලුවක් විසඳීමේදී සාධාරණව අපිට ගන්න පුළුවන්. මේක වඩාත් පැහැදිලි ලේසිම ක්‍රමය. ලේසි කියන්නේ ඔයාලට වැරදින්න නැතුව ගැටලුවක් විසඳ ගන්න පහසු වෙනවා. ඒකදී අපි කරන්නේ භාග දෙකම විෂම භාග කරගන්න. දෙවරක් 6 12යි 1යි 13යි. එහෙනම් 6න් 13 එකතු කිරීම. මෙතන 3 වරක් 6 18යි 18යි 4යි 6න් 22යි. දැන් හරය සමානයි. ඊට පස්සේ අපි 6යි මේ දෙක එකතු කරපුවාම 5යි 35යි. 6න් 35 කියලා එනවා. දැන් බලනවා අපි 35ට 6 ගොඩවල් කීයක් තියෙනවද කියලා. ඒතර අපි දන්නවා 35ට 6 5 30යි. එහෙනම් 5යි. ඒතර 35 තියෙන්නේ 30 ගියා කියන්නේ තවත් 5ක් ඉතුරුයි. 6න් 5 එනවා. හරි. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති අපිට විෂම භාග කරන් පස්සේ එම විෂම හරය සමාන නිසා අපිට සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්. ලැබෙන පිළිතුර අපි ඊට පස්සේ නැවත මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරනවා. 35 බෙදීම 6. එතකොට 35ට 6 ගොඩවල් 5ක් තියෙනවා. 6න් 5 කියලා අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු හරය අසමාන භාග කොහොමද සුළු කරන්නේ කියලා. දෙකෙන් එක එකතු කිරීම 3න් 1 කියලා තියෙනවා. එතකොට මේකේ අපිට පැහැදිලිවම පේනවා මේකේ හරය 2යි මේකේ හරය 3යි. ඒතර හරය අසමානයි. අපිට හරය සමාන කරගන්න ප්‍රතිවිරුද්ධ හරයන්ගෙන් හරයන් දෙක ගුණ කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ දෙකෙන් එක කියන භාගය අපිට ලවයත් හරයත් දෙකම තුල්්‍ය භාග මං කිව්වා. දෙකම 3ෙන් ගුණ කරනවා. මේ භාගය ලවයත් හරයත් දෙකම 2ෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් 3 6යි. 6න් 3 එකතු කිරීම 6න්
2. එතකොට අවසාන පිළිතුර විදිහට අපිට හරය 6 විදිහට ඇවිත් 3 2 එකතු කරපුවම 5යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හරය සමාන කර ගැනීම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතන අපිට එන සංඛ්‍යාව අනුව තමයි ලවය හරය මාරු කරලා ගුණ කරන්න අවශ්‍ය වෙන්නේ. අපිට මෙන්න මේ වගේ භාගයක් ලැබුණ අවස්ථාවක කියන්නේ අපි හිතමු දෙකෙන් එකට එකතු කරන්න තියෙනවා 8න් 5ක්. දැන් අපිට අවශ්‍ය නැහැ මේ හරයන් දෙක මාරු කරලා ලවයත් හරයත් ගුණ කරන්න. මොකද මේකේදී අපිට බැලුමට පේනවා මේ දෙක කියන සංඛ්‍යාව මේ 8 කියන සංඛ්‍යාව බවට හරව ගන්න පුළුවන්. දෙක කියන සංඛ්‍යාව 8 කරගන්න නම් අපි කීයෙන්ද ගුණ කරන්න ඕන 4ෙන්. ඉතින් දෙක ගුණ කිරීම 4 අපි දන්න දෙයක් 4 8යි. يعني මේ හරය බවට පත් වෙනවා. එහෙනම් අපි මේ සංඛ්‍යාවත් 4ෙන් ගුණ කරනවා. ලවයත් හරයත් අනිවාර්යෙන් එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕන. මේකට අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. එතකොට භාගවල හරය සමාන කර ගැනීමේදී මේ වගේ අවස්ථාත් අපිට හම්බ වෙනවා. දැන් අපිට ගන්න පුළුවන් පොදු හරය විදිහට මුලින් කළම ලියන්න මෙතන 8යි 4ක් එක 4යි. එකතු කිරීම 8න් 5. දැන් හරය සමානයි 8 4යි 5යි එකතු කරපුවම 9යි. හැබැයි මේක අපිට අවසාන පිළිතුර වෙන්නේ නැහැ. මොකද 8ට වඩා 9 විශාලයි. එතකොට අපි බලනවා 9ට 8 ගොඩවල් තියෙනවා 1ක්. එතකොට 8ක් ගියා කියන්නේ තව එකක් ඉතුරුයි. 1යි 8න් 1 කියලා අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් එතකොට මම කියලා දීපු මේ කරුණු අනුව මම හිතනවා ඔයාලට ඕනෑම භාග දෙකක් ඕ කිහිපයක් එකතු කරන්න පුළුවන් කියලා. දැන් අපි බලමු භාග අඩු කිරීම. භාග අඩු කිරීමේදීත් නීතිය ඒකමයි. මොකද අනිවාර්යයෙන්ම අපිට හරය සමාන භාග විතරයි අඩු කරන්න පුළුවන්. එතකොට 7න් 5 අඩු කිරීම 7න් 2 තිබ්බොත් අපිට කිසි ගැටලුවක් නැහැ. හරය සමානයි. එහෙනම් හරයගේ එහෙම්ම 7යි කියලා ලිව්වා. 5න් 2ක් අඩු කරාම 5න් 2ක් අඩු කරාම උත්තරේ 3යි. හරය සමාන අවස්ථාවක මෙන්න මේ විදිහට ඔයාලට ගැටලුව විසඳ ගන්න පුළුවන්. භාග අඩු කිරීමේදී පෙර නීතියමයි එතකොට අපිට හරය සමාන භාග තමයි අඩු කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා උදාහරණයකට පැහැදිලි කරා. ඒකත් 5න් 4ෙන් අඩු කරන්න කිව්වොත් 5න් 1ක් අපිට කිසි ගැටලුවක් නැහැ. අඩු කරන්න පුළුවන් හරය සමානයි. හරය 5යි ලියුවා 4ෙන් එකක් ගියාම 3යි. එතකොට 5න් 3යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. හරය අසමාන වුණොත් එහෙම භාගයක් අඩු කරද්දී අපිට සිද්ධ වෙනවා හරය සමාන කරලා පෙර පරිදිම භාග අඩු කරන්න. 3න් 2කින් අපිට අඩු කරන්න තිබුණා 7න් 3ක්. දැන් අපිට පැහැදිලිවම තේරෙනවා හරයන් දෙක සමාන නැහැ අසමාන හරයන්. එහෙනම් අපිට මේ සංඛ්‍යාව 7න් ගුණ කරලා මේ භාගය 3න් ගුණ කරලා ලැබෙත් හරයක් දෙකම හරයන් සමාන කරගන්න පුළුවන්. ඒ පොදු හරය විදිහට 4ක් 21 එනවා. 4ක් 2 14යි අඩු කිරීම 3ක් 9යි. එතන මේ ගැටලුව හැටියට 14න් 9ක් අඩු කරන්න ඕනේ. ඒක 14න් 9ක් ගියා කියන්නේ 5යි. ඒකට අවසාන පිළිතුර වෙන්නේ 21න් 5. මේ ආකාරයෙන් භාග අඩු කිරීමේදී ධර්මම එකතු කිරීමේදී පැහැදිලි කරා වගේම හරය අසමාන හරය සමාන කරන මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් මේක විෂම භාගයක් කරලා ඉවරලා සිදු කරන්න ඕන. ඒ නීති ටික භාග අඩු කිරීමට පොදුයි. මම දැන් භාග ගුණ කිරීම පැහැදිලි කරන්නම්.
භාග ගුණ කිරීමේදී බොහොම සරලයි. අපිට තුනේ එක ගුණ කරන්න කියනවා අපිට දෙකෙන් එකෙන්. ඒත් මේකෙදි කිසිම අපිට ලවයේ සමාන කිරීම ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ලවයේ සංඛ්‍යාවෙන් ගුණ කරනවා. හරේ සංඛ්‍යාවෙන් ගුණ කරලා අපිට පිළිතුර ලියන්නයි තියෙන්නේ. එක්වරක් එක 1යි, තුන්වරක් 2 6යි කියලා අපිට 6න් 1යි කියලා පිළිතුර ලියා ගන්න පුළුවන්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මම තව භාගයක් ලියනවා. 7න් 3 ගුණ කිරීම 3න් 2. දැන් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට ලවයේ සංඛ්‍යාවක් හරේ සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් අපිට ඒ අවස්ථාවේ බෙදන්න අපි සාමාන්‍ය වචනේ පාවිච්චි කරන කපන්න පුළුවන් නම් කපනවා කියලා. එතකොට තුනේම 1යි මේ තුන එකම 1යි. දැන් අපිට එක්වරක් 2 2යි, 7වරක් 1 7යි කියලා අවසාන පිළිතුර විදිහට 7න් 2 කියලා ලියන්න පුළුවන්. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි හිතමු මෙන්න මේ වගේ භාගයක් ආවයි කියලා. 5න් 4 ගුණ කිරීම 3න් 2 කියලා. දැන් අපිට බලන්න තේරෙනවා මේක කැපෙන පදනම නැහැ. ඊට පස්සරක් 3 15යි. 4වරක් 2 8යි කියලා අපිට පිළිතුර ලියන්න පුළුවන්. එතකොට අපිට විෂම මිශ්‍ර සංඛ්‍යාවක් ආවොතින් විෂම භාගයක් කරලා මේ විදිහටම ගුණ කිරීම කරනවා. ඒතර ගුණ කිරීම බොහොම සරලයි. මේක ලොකු ගැටලුවක් නැහැ. අපි බලමු පූර්ණ සංඛ්‍යාවක් ගුණ කරන්න තිබ්බොත් භාගයකින් අපි මොකද කරන්නේ කියලා. ඒතර මම කලිනුත් පැහැදිලි කළා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක හරේ අගය තියෙනවා එකක්. ඒතර මේ ගැටලුව විසඳද්දී ඔයාලා මේක ලියා ගන්න. දැන් අපි සාමාන්‍ය ගැටලු විසඳන ආකාරයමයි 5වරක් 2 10යි, 1වරක් 7 7යි. හරයෙන් වැඩි කරා, ලවයෙන් වැඩි කරා. එතකොට අපි දන්නවා දැන් 10 බෙදීම 7 කියලා එන්නේ මේක විෂම භාගයක්. එහෙනම් 10ට 7 එකතු එකක් තියෙනවා. 7ක් ගියාම තව 3ක් ඉතුරුයි. 7න් 3යි කියලා අපි අවසාන පිළිතුර ගන්න. ඒකේ පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් ගුණ කිරීමේදී අනිවාර්යයෙන්ම අපි හරේ එක දාලා සුළු කරගත්තොත් ඔයාලට වරදින්නේ නැහැ. මම මේ උත්සාහ කරන්නේ ඔයාලටින් සිද්ධ වෙන වැරදි ටික පුළුවන් තරම් අවම කරලා දෙන්න. දැන් අපි බලමු භාග බෙදීමක්. ඔන්න මම 7න් 3 බෙදන්න තියෙනවා 2න් 1. पर भाग බෙදීමකදී මම ඒක බෙදීම කියන්න. भाग බෙදීමකදී අපිට බෙදීමක් ඇත්තටම සිදු කරන්න බෑ. ඒත් අපි මේ බෙදීම කියන ගණිත කර්මය ගුණිතයක් කරගන්නවා. ඒකෙදී අපි ගණිත කර්මයේ ඉදිරියෙන් කියන භාගයට අපි කිසිම වෙනසක් කරන්නේ නැතුව ඒ විදිහටම ලියනවා. ඉතින් මේ බෙදීම වෙනුවට අපි වැඩි කිරීම දානවා. ඒ වගේ දෙයක් කරපු ගමන් අපිට මේ භාගය මේ විදිහට කියන්න බෑ. එහෙම කරාම අපිට සිද්ධ වෙන මේක අපි කියන පරස්පරය ගන්නවා කියන්නේ නැත්නම් උදයට මාරු කරනවා කියලා. එහෙම නැත්නම් ලවය හැරේ මාරු කරනවා කියලාත් අපි කියනවා. කියන්නේ ඉලක්කම් දෙකේ උදයන්ට මාරු කරන්න පරස්පරය කියන්නේ දෙකම තමයි. දෙකේ ඉලක්කම බෙදීම ලකුණේ උඩට ගිහිල්ලා මේ භාගය හැටියට ඒ ඉලක්කම පහළට එනවා. අපිට දෙන ලද භාගය අනුව සංඛ්‍යා දෙක මාරු කරලා ලියන්නයි අපිට තියෙන්නේ. දැන් සාමාන්‍ය භාග ගුණ කිරීම අපි දන්නවා උඩ ඉලක්කම් දෙක වැඩි කරා 3 වරක් 2 6යි 7 වරක් 1 7යි. ඉතින් මේක විෂම භාගයක් තිබ්බත් මිශ්‍ර සංඛ්‍යා තිබුණත් කිසිම ගැටලුවක් නැහැ අපිට බෙදීම ගුණිතයක් කරගන්න. ඊට පස්සේ ලවය හරය මාරු කරන්න. මේක ඉතින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම මිශ්‍ර සංඛ්‍යා ගුණ කරන්න තිබුණකින් මම මෙතන ගැටලුවක් ඉස්සෙල්ලා දෙන්නම්. අනිවාර්යයෙන්ම අපි විෂම භාග කරලා ඉවර වෙලා තමයි ගුණ කරන්නේ. මම ලියන්නම් මෙතන 6න් 1 බෙදීම 3න් 2. මෙන්න මේ වගේ අවස්ථාවක්
දැන් මෙතන තියෙන මිශ්‍ර වැඩි කිරීමේදීත් එහෙමම තමයි. මිශ්‍ර සංඛ්‍යාවක් එක්ක තියෙන. එහෙනම් අපි මේක ඉස්සෙල්ලා විශේෂම භාගයක් කරගන්නවා. 6 වරක් 1 6යි 6යි 1යි 7යි. 6න් 4 දැන් මේ බෙදීම කියන එක අපි ගුණ කිරීමක් කරගත්තා. එහෙනම් උඩයට මාරු වෙනවා. 3 ඉලක්කම උඩට යනවා. 2 ඉලක්කම පහළට එනවා. දැන් මෙතෙන්දී අපිට තේරෙනවා පැහැදිලිව මේ එතන 3 තියෙනවා මෙතන 6 තියෙනවා. ඒකට 6 සහ 3 කියන ඉලක්කම් දෙක අපිට 3ෙන් බෙදන්න පුළුවන්. 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි. දැන් අවසාන පිළිතුර අපි 4ක් 1 7යි. දෙවරක් 2 4යි. ඉතින් මේකත් අපේ අවසාන පිළිතුර නෙවෙයි. මොකද හරියට වඩා ළඟ විශාල විෂම භාගයක් වැඩි තියෙන 7ට එතකොට 4 ඒවා 1ක් තියෙනවා. ඉතිරි 4ෙන් 3. භාග බෙදීම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් භාග සිදු කිරීමේදී වගේම ඕනෑම ගැටලු විසඳීමේදී ගණිතයේ තියෙනවා බෝඩ්මාස් නීතිය කියලා අපේ නීතියක්. ඒ නීතියට අනුව තමයි අපි ඉගෙන ගණිත කර්ම කිහිපයක් යෙදෙන වෙලාවට අපි සුළු කිරීම කරන්නේ. ඊට පළමුව අපි වරහන් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊපස්සේ වැඩි කිරීම බෙදීම මේ ගණිත කර්ම දෙකම එකවර කරන්න පුළුවන්. සහ එකතු කිරීම සහ අඩු කිරීම. එතකොට මේ වැඩි කිරීම සහ බෙදීම අපි වමේ සිට දකුණට කියලා පිළිවෙලට තමයි සාමාන්‍යයෙන් කරන්නේ. සමහර ගැටලු වල ගණිත කර්ම කිහිපයක් යෙදෙනවා. එකතු කිරීම සහ බෙදීමත් අපි වමේ සිට දකුණට තමයි පිළිවෙලින් කරන්නේ. වමේ සිට දකුණට. එතන වරහන් වැඩි කිරීම බෙදීම එකතු කිරීම අඩු කිරීම. එතන මේක තමයි ගණිත ගැටලුවක් විසඳන පිළිවෙල. මේ පිළිවෙලට තමයි අපි ගැටලුවක් විසඳගෙන එන්න ඕන. මේකට අපි බෝඩ්මාස් නීතිය කියලා කියනවා. අපි දැන් බලමු මේ වගේ ගණිත කර්ම කිහිපයක් යෙදෙන භාග ගැටලුවක් විසඳ ගන්න ආකාරය. මම එක ගැටලුවක් හදන්න වරහන් සහ සහිත ප්‍රකාශනය 1යි 3න් 2 අඩු කිරීම 4න් 1 6න් 3. දැන් ඉස්සරහම අපිට සිද්ධ වෙනවා වරහන් අතර සුළු කරන්න. එතන මේකේදී අපිට පේනවා මේක මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන. එහෙනම් මොන විෂම භාගයක් කරා 3 වරක් 1 3යි 3 2යි 5යි 3න් 5න් අඩු කරන්න ඕන 4න් 1. මෙතන n 6න් 3 තියෙනවා. ඉතින් මේකට අපි දැන්ම ගහන්න නෑ. එතන මේකේ හරයන් දෙක සමාන නැහැ. හරයන් සමාන කරගන්න අපිට අසමාන හරයන් නිසා දෙපැත්ත හරයන් මාරු කරලා ගුණ කරන්න සිද්ධ වෙනවා. එතන 4 වරක් 3 12යි මම පොදු හරය විදිහට 12 ලියන්නම්. 4 වරක් 5 20යි. 20න් අඩු කරලා 3 වරක් 1 3ක්. n 6න් 3යි. 20න් 3ක් ගිහම අපිට 17යි. 12න් 17 n 6න් 3. ඒතර n එකකින් අදහස් වෙන ගණිතයේදී වැඩි කිරීමක්මයි. ඒතර වැඩි කිරීමේ නීතිය එකමයි. එහෙනම් මේ සුළුෙන් මෙතෙන්දී අපි සුළු කරගන්න පුළුවන් නම් මේ පදවි කියන පිළිවෙලමත් යනවා. 3 3 ඒවා 1යි 6 3 ඒවා 2යි. ඊට පස්සේ අපිට ලවයෙන් හරය හරයෙන් පෙරකල උත්තරේ ගන්න පුළුවන්. 17 වරක් 17යි 12 වරක් 2 24යි 24න් 14 කියලා අවසාන පිළිතුර ගන්න පුළුවන්. ඒක ගැටළු විසඳු විදිහ මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. අපි දැන් බලමු මෙන්න මේ වගේ වගන්ති ආශ්‍රිත ගැටලුවකදී අපි කොහොමද පිළිතුරක් ලියන්නේ කියලා. දැන් අපිට කියන භාජනයක තියෙනවා
අඹ ගෙඩි 100ක්. අපෙන් අහනවා මේකෙන් 5න් 3ක් කොපමණද කියලා. 5න් 3ක් ඉදුණා කියලා අපි හිතමු. ඉදුණා. එතකොට මේ ප්‍රමාණය ඉදුණු අඹ ප්‍රමාණය කොච්චරයිද කියලා අහනවා. මේ වගේ අහන වෙලාවට අපිට සිද්ධ වෙනවා මුළු ප්‍රමාණය 100යි. මේක වැඩි කරන්න 5න් 3න්. එතකොට 5ට 5 ඒවා 1යි 100ට 5 ඒවා 20යි. 20 වැඩි කිරීම 3 යන උත්තරේ වෙනවා 60ක්. ඉතින් මෙන්න මේ වගේ භාගාශ්‍රිත වගන්ති ගැටලු වෙන අවස්ථාවල් තියෙනවා. අපි මේක සාමාන්‍ය 9 වසර වගේ අහන ගැටලු. ඒතර 10 සහ 11 ශ්‍රේණි වලදී අර බෝඩ් මාස් නිට්ටු ගැටලු සමගම වගන්ති ආශ්‍රිතව ගැටලුවක් විසඳ ගන්න තියෙනවා. මම මෙතනදී ගැටලුවක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලා බලන්න. මේ දාලා තියෙන ගැටලුව පැහැදිලි ඇති කියලා මම හිතනවා. එක්තරා වසරක තේ අපනයන සමාගමක් නිෂ්පාදනය කරන ලද තේ වලින් 7න් 2ක් කැනඩාවටද ඉතිරියෙන් 4න් 3ක් ඉන්දියාවටද අපනයනය කරයි. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ අපනයන කරන මුළු තේ ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. අපනයනයෙන් පසු ඉතිරි වූ තේ ප්‍රමාණයේ භාගයක්සේ දක්වන්න දෙවෙනි ප්‍රශ්නය. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ අපනයනයෙන් පසු ඉතිරි වූ තේ ප්‍රමාණයේ 5න් 3ක් විවෘත වෙළඳපළට ඇවිය එම ප්‍රමාණයේ භාගයක්සේ දක්වන්න. අවසාන ප්‍රශ්නයේ දිලා තියෙනවා විවෘත වෙළඳපළට යැවීමෙන් පසු ඉතිරි වූ ප්‍රමාණය ටොන් 25ක් නම් එම වසරේ නිෂ්පාදනය කරන ලද මුළු තේ දළු ප්‍රමාණය කොපමණද නැත්නම් සොයන්න. හරි අපි බලමු මෙන්න මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මොකද අපි සාපේල විභාගයට මෙන්න මේ වගේ ගැටලු තමයි අපිට විසඳන්න එන්නේ. පළවෙනියටම තිබුණේ නිෂ්පාදන තේ වලින් 7න් 2ක් යවනවලු කැනඩාවට. ඊට පස්සේ ඉතිරියෙන් 4න් 3ක් ඉතිරියෙන් 4න් 3ක් යවනවලු ඉන්දියාවට. දැන් අපි හිතමු අපි පළවෙනි ප්‍රශ්නේ අහලා තිබේ කැනඩාවට යවුවන් පස්සේ කොච්චරක් ඉතුරු වුණාද කියලා. දැන් අපනයන කරන මුළු තේ ප්‍රමාණය. එතකොට කැනඩාවට යනවා 7න් 3ක් 7න් 2ක්. එහෙනම් කැනඩාවට 7න් 2ක් යවුවාම තව ඉතුරු ප්‍රමාණය කොච්චරද? ඉතිරියෙන් 4න් 3ක් ඉන්දියාවට යවන්නේ. එහෙනම් අපි බලනවා ඉතිරි තේ ප්‍රමාණය කොච්චරද? එතකොට තිබ්බේ සම්පූර්ණ එකෙන් අපි අඩු කරනවා 7න් 2ක්. ඒකට මම කලින් පැහැදිලි කළා පූර්ණ සංඛ්‍යා අඩු කරද්දී හරය අපි එකක් විදිහට ලියා ගන්නවා. එතකොට දැන් හරය අසමානයි. මේකත් අපි 7න් ගුණ කරනවා. මෙතන 7 නිසා මේ සංඛ්‍යාවත් 7න් ගුණ කරලා 7න් අඩු කරන්න ඕන 7න් 2ක්. එතකොට හරය සමානයි 7. 7න් 2ක් ගාලා කියන්නේ 5යි. එතකොට අපි දැන් පැහැදිලි දැන් 7න් 5ක තේ ප්‍රමාණයක් ඉතුරුයි. අපිට කියනවා ඉතිරියෙන් 4න් 3ක් ඉන්දියාවට යවනවලු. දැන් අපිට ඉතිරියෙන් කියලා කියද්දී ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් 4න් 3ක් කියවහම අපිට සිද්ධ වෙනවා අන් කියන්නේ භාගවලදී ගුණිතයක්. එහෙනම් ඉතිරි ප්‍රමාණය 7න් 5යි. මෙන්න මේ ගැටලුව කියවද්දී පැහැදිලිවම හොඳට කියවන්න.
මේ අන් කියලා එන තැනින් තමයි අපිට ඉදිරියෙන් කියන්නේ තැනින් තමයි මොකද්ද කරන්න ඕන ගණිත කර්මය කියලා අපි තේරුම් ගන්න. එහෙනම් මේක වැඩි කරනවා 4න් 3. දැන් මේ එන්නේ ඉන්දියාවට ආවපු යවුතේ තේ ප්‍රමාණය. ඒකට මේකෙදි කැපෙන පද නැහැ. ඒතර අපිට 4 වල 28යි 28න් 15යි ඉන්දියාවට යවලා තියෙනවා. ඒතර අපෙන් අහන්නේ මුළු අපනයන ප්‍රමාණය කොච්චරයිද කියලා. ඒතර ගැටලුවේදී අහන්නේ එහෙනම් ඉන්දියාවට යවුවා 28න් 15 කැනඩාවට යවුවා 7න් 2 මුළු අපනයන ප්‍රමාණය හොයාගන්න අපිට සිද්ධ වෙනවා මෙන්න මේ 28න් 15ට මේ 7න් 2 එකතු කරන්න. මුළු අපනයන තේ ප්‍රමාණය හතෙන් 2 එකතු කිරීම 28න් 15. ඒතර මෙතන හරය සමාන නැහැ. මේක අපිට 4ෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට හරය සමාන වෙනවා. පොදු හරය 28 විදිහට ගන්නම 8 එකතු කිරීම 15. 8යි 15යි එකතු කරාම අපිට වෙනවා 23ක් වෙනවා. 28න් 23 අපනයනය කරලා තියෙනවා. ඒතර අපේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉතුරු ප්‍රමාණය කොච්චරද කියලා. අපනයනෙන් පසු ඉතිරි ප්‍රමාණය හොයන්න. අපනයනෙන් පසු ඉතුරු ප්‍රමාණය හොයන්න අපි සම්පූර්ණ එකෙන් අඩු කරනවා 28න් 23ක්. ඒතර මම කලින් කිව්වා මේකේ හරය 1 කියලා ගන්නවා. ඊට පස්සේ අපි හරයන් දෙක සමාන කරගන්නවා. ඒතර 28න් 23 අඩු කරන්න ඕන. 28න් 23ක් ගියාට එන්නේ 5යි. 28න් 5ක් තමයි ඉතුරු තේ ප්‍රමාණය විදිහට අපිට එන්නේ. අපි තුන්වෙනි ගැටලුව අහන්නේ අපනයනෙන් පසු ඉතුරු තේ ප්‍රමාණයෙන් 5න් 2ක්. මේ කොටස මතන්න. අපනයනෙන් පස්සේ ඉතුරු වෙච්ච තේ ප්‍රමාණයෙන් 5න් 2ක් වියුක්ත වෙළඳ පොළට යනවා. ඒකට වියුක්ත වෙළඳ පොළට යවන ප්‍රමාණය මුළු ප්‍රමාණය භාගයක් ඉදිරියට ගත්තම යවු ප්‍රමාණය වෙනවා. ඉතුරු ගාන තිබ්බේ 28න් 5යි. මේක ගුණ කරනවා 5න් 2කින්. ඉතිරි ප්‍රමාණයෙන් කියලා එකක් තියෙනවා. ඉතිරියෙන් 5න් 2ක් විවෘත වෙනද පොළකට එන්නවා කියන්නේ ගුණ කරන්න ඕන. ඉතින් මේකද මේක හදනවා. මෙතන 5 1යි. මෙතන සුළු කරන්න අපිට 1යි 28ට 14යි. මේකෙන් බෙදුවා. එක් පාරක් එකයි 14ක් එක 14යි. ඉතින් විවෘත වෙනද පොළට මුළු තේකල වලින් 14න් එකක කොටසක් යවලා තියෙනවා. ඒක අවසානයේදී කියන අපිට ඊට පස්සේ ඉතුරු වෙච්ච ප්‍රමාණය ටොන් 25ක් කිව්වා. ඒක අපි දන්නවා 14න් එකක් විවෘත වෙනද පොළට යවුවා. 7න් 2ක් කැනඩාවට යවුවා. සහ 28න් 15ක් ඉන්දියාවට යවුවා. එතකොට අපි බලන්න දැන් මේ ටික යවුවයි කියන්නේ අපි ඉතිරි ප්‍රමාණයනේ 25ක් කියන්නේ. එහෙනම් කොච්චරක් ඉතුරුද කියලා හොයාගන්න. ඉස්සෙල්ලාම අපිට මේ ටික අයින් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න ඕනේ. يعني සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය. ඒක වරහණට අපිට හරයන් සමාන නැති නිසා හරයන් සමාන කරගමු අපි. ඒක 14 අපිට මෙතන 28 කරගන්න දෙකෙන් වැඩි කරගන්න පුළුවන් පොදු හරයක් විදිහට 4ෙන් වැඩි කරපුවාම 28 වෙනවා. ඒක පොදු හරය විදිහට අපිට 28 අරගෙන 2යි 8යි 15යි. එතකොට මේක ඔක්කොම එකතු වෙනවා 25.
ඒතර එකෙන් අඩු කරන්න ඕන 25ක්. එක කියන්නේ එතකොට අපිට ගන්න පුළුවන් මම මේක දැන් අපේ ගන්නම්. එක කොටස කියන්නේ අපිට සම්පූර්ණ 28න් 28ක් කියලා ගත්තාම අඩු කරනවා 28න් 25ක් මේ ටික එකතු වෙනවා 8යි 2යි 10යි 10යි 15යි 25ක්. එතන මෙතන එනවා 28න් 3ක්. එතන 28න් කොටස් 3ක් කියන්නේ අපිට දීලා තියෙනවා කිලෝ 25යි කියලා. එතන අපිට පුළුවන් කොටස් 3ක් 25යි නම් එක කොටසක් කියන්නේ 25 බෙදීම 3. එහෙනම් අපිට කොටස් 28ක ප්‍රමාණය හොයන්න මේ ආපු උත්තරේ වැඩි කරනවා 28. හරි. ඒක අපිට පුළුවන් මේ සංඛ්‍යා දෙක ගුණ කරලා 3ෙන් බෙදලා උත්තරේ ලියන්න. මේක පිළිතුර අවසාන පිළිතුර වලට ලබා ගන්න පුළුවන්. ඒකට මේ විදිහට තමයි අපි භාග ගැටළු විසඳන්නේ. තවදුරටත් පැහැදිලි කරගන්න නැවතත් මේ වීඩියෝ මුලසිට නරඹන්න. ගැටලුවක් තියෙනවා නම් මගෙන් විමසන්න. මම හිතනවා මේක මගේ පාසලේ දරුවන්ටත් අනිත් දරුවන්ටත් ගොඩාක් වැදගත් වෙයි කියලා. දෙමාපියන්ගේ වැඩිහිටීම මත මගේ හිතවත් අයගේ මම මේ වගේ දෙයක් කරේ මොකද මේ කාලේ දරුවෝ වැඩිපුර නිවෙස්වල නැදිලා ඉන්නේ. ඒ විශේෂයෙන්ම 9 10 11 ශ්‍රේණි වල දරුවන්ට භාග පාඩම මගහැරෙන කොටස් ගැටලු අතහැරලා පහසුවෙන් ඒ තේරුම් ගැනීමට හැකි වෙයි කියලා මම හිතනවා. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.